නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නීම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනි, මේ ලෝකේ නේක ජනයා සැරිසරා යනවා, ඇවිද යනවා. එදැම්මු රාගෙන් හිත පුරවගෙන ඇවිද යනවා. ඇතැම්මු කේන්තියෙන් ඇවිද යනවා. ඇතැම්මු මුලාවට පත් වෙලා රැවටිලා ඇවිද යනවා. ඇතැම්මු ඉරිසියාවෙන් ලෝකෙ සැරිසරනවා. තව කෙනෙකුගේ විනාශය පතපතා ලෝකෙ සැරිසරනවා. එක එක්කෙනා එක එක විදිහට සැරිසරනවා. මෙසේ සැරිසරා යන සත්ව වර්ගයා අතරේ ඇවිද යන්ට ඇත්නම් සැනසිල්ලේ, ජීවිතේ ගෙවන්න ඇත්නම් සැනසිල්ලේ, සැනසිල්ලේ සැරිසරන්න ඇත්නම්, සැනසිල්ලේ ඇවිද යන්න ඇත්නම් ඒක කොච්චර දෙයක්ද පින්වතුනි. මේ සත්ව වර්ගයා අතරේ සැනසිල්ලේම සැරිසරා වැඩපු අසහාය ශාස්ත්‍රුන් වහන්සේ, අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ. සැනසිල්ලේ සැරිසරා යාම පිණිසයි බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කළේ. බුදුරජුන්ගේ දහම ආසා සැනසිල්ලේම ලොව සැරිසරා යන මුනිවරු බිහි වුණා, ශ්‍රාවක මහා සංඝරත්නය. ඉතින් අද අපි මේ අහන්න සෝදානම් වෙන්නේ සැනසිල්ලේ සැරිසරා යාම, මනා ලෙස සැරිසරා යාම ගැන සම්මා පරිබ්බාජනීය සූත්‍රය. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ අද දිනට උපන්දිනයේ යෙදුන පින්වත් යශෝධා විජේසිංහ දියණියට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන අදහසින් ඩුබායිහි වෙසෙන පින්වත් නිල්මිනී විජේසිංහ මෑණියන්, ඒ වගේම පින්වත් සුදත් විජේසිංහ පියාණන් ඇතුළු පවුලේ සියලුම දෙනා පින්වත් යශෝධා විජේසිංහ දුවගේ අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දුවගේ රැකිරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සම්බුද්ධ ශාසනයේ ධර්මාවබෝධ කරන්ට මේ උතුම් පින දුවට ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙනුයි ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, නේක අදහස් වලින්, නේක ප්‍රාර්ථනා වලින්, නේක ක්ලේශයන්ගෙන් යුක්තව ලෝකේ සැරිසරා ගියපු අය තෙරුවන් සරණ මුණ ගැහිච්ච නිසා සැපයටපත් වුණා. පින්වතුන්ලා ආසා තියෙනවා චත්ත මානවක ගැන. චත්ත මානවක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලැබෙනකොට තරුණ වයසේ හිටපු කොල්ලෙක්, අවුරුදු 16යි. අවුරුදු 16 වෙනකොට සිප් 4 සම්පූර්ණයෙන්ම හදාරලා අවසන් වෙලා තක්ෂශිලාවේ ආචාර්යතුමා චත්ත මානවකට කතා කරලා කියනවා, පුතේ චත්ත, ඔබට ශිල්ප ඔක්කොම දීලා ඉවරයි. පුතේ උඹ දැන් හොඳ උගතෙක්. පුතේ දැන් ගම්රට බලා ඵලයන් කිව්වා. ඒ කාලේ ගුරුවරුන්ගේ ඉගැන්වීම මෙහෙමයි. ශිල්පේ දුන්නාට පස්සේ අපේක්ෂාවකින් තොරවම චත්තෝ පිටත් කරලා එව්වා. චත්ත ගෙදර ආවා. චත්ත ගෙදර ඇවිල්ලා අම්මට තාත්තට කියනවා, අම්මේ තාත්තේ මගේ ගුරුතුමා
මට කොහොම ශිල්පය දුන්නා. දැන් මම මගේ ගුරුතුමාට ගුරු පඬුරු අරගෙන යන්න ඕන. අම්මේ තාත්තේ අපි අපේ ගුරුතුමාට ගුරු පඬුරක් දෙමු. එතකොට දෙමව්පියෝ චත්තට කහවණු පොට්ටනියක් බැඳලා දුන්නා. පුතේ මේ ගුරු පඬුර. උඹ ගුරුතුමාට දීලා ගරු සත්කාර දක්කලා වරේ. චත්ත ගුරු පඬුරත් අරගෙන ඇවිද යනවා. චත්තගේ හිත ඇතුලේ තිබුණ රාගය. චත්ත රාගයේ සහිතව තරුණයෙක් විදිහට ඇවිද යනවා. චත්ත ළඟ තිබුණ ද්වේෂය, ද්වේෂයේ සහිතව ඇවිද යනවා. චත්ත ළඟ තිබුණ මෝහය, මෝහයේ සහිතව ඇවිද යනවා. කෙලෙස් නිසා චත්ත අසරණයි. ඊළඟට සංසාර ගමනක නේක ක්ලේශයන්ගින් ජීවිතේ බැටකන ස්වභාවය චත්තට තිබුණා. බේරිලා යන්න බැරි කෙලෙස් පතයන් අතරේ, කෙලෙස් බන්ධනයන් අතරේ චත්ත හිර වෙලා, කර්මයට හිර වෙලා, ආශ්‍රව වලට හිර වෙලා, තමන් අරගෙන ආපු ආයුෂයට හිර වෙලා, එක එක ප්‍රශ්නවල චත්ත හිර වෙලා. ඒ ඔක්කොම සහිතව ඇවිද යනවා. අපි උනත් එහෙම නෙවෙයිද ඇවිද යන්නේ. අපි උනත් මේ ජීවිතේ ගෙවන්නේ එහෙම නෙවෙයිද? අපි දන්නේ නැහැ අපේ ජීවිතේට මරණය එන මොහොතක්. හැබැයි අපි එක එක ඒවා කර කර ඇවිද යනවා. අපි දන්නේ නැහැ අපේ ජීවිතේට බරපතල විදියට ලෙඩ දුක් එන මොහොතක්. අපි එක එක ඒවා කර කර ඇවිද යනවා. මේක දේවල් තියෙනවා පින්වතුනි. මේ දේවල් අතරේ අපි ඔහේ සැරිසරා යද්දී අපේ ජීවිත අසරණයි. අසරණකමත් එක්ක තමයි චත්ත සැරිසරා ගියේ. එසේ ඇවිද යන චත්තව මහා කාරුණික බුදුරජාන් වහන්සේ දැක්කා. බුදුරජාන් වහන්සේ දකිනවා චත්ත අරගෙන ඇවිල්ලා තියෙන ආයුෂය ඊටාම ටිකයි. මේ මනුස්ස ලෝකේ සැරිසරන්න ඇවිද යන්න හැකියාව ආය ඔහුට තියෙන්නේ ටික කාලයකටයි. බුදුරජාන් වහන්සේ පෙරමගට වැඩම කළා. මහා කාරුණිකයන් වහන්සේ රුක් සෙවණක වැඩ හිටියා. චත්ත ඉස්සරහට එනවා. බුදුරජාන් වහන්සේ චත්තට කතා කළා. පුතේ චත්ත මෙහෙට එන්න කිව්වා. චත්ත තමන්ගේ නමින්ම තමන්ව ආමන්ත්‍රණය කරන ශාස්ත්‍රඥ වහන්සේ දෙස බැලුවා. හිත පැහැදී ගියා. බුදුරජාන් වහන්සේ ළඟ චත්ත වාඩි වෙනවා. වාඩි වුණාම භාග්‍යතුන් වහන්සේ අහනවා චත්ත නුඹ බුදුරජුන් සරණ ගිහිල්ලා දින්නේ? අනේ ස්වාමීනි මම බුදුරජුන් සරණ යා යුතුයි කියලා දන්නේ නැහනේ. එසේනම් චත්ත ඔබ බුදුරජුන් සරණ යන්න. චත්ත බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. චත්ත නුඹ ධර්මයේ සරණ ගිහිල්ලා දින්නේ? අනේ ස්වාමීනි මං ධර්මයේ සරණ යා යුතුයි කියලා දන්නේ නැහනේ. එසේනම් චත්ත නුඹ ධර්මයට සරණ යන්න. ධම්මං සරණං ගච්ඡාමි කියලා චත්ත ධර්මයේ සරණ ගියා. පින්වත් චත්ත නුඹ සංගරුවන සරණ ගිහිල්ලා දින්නේ? අනේ ස්වාමීනි මං සංඝරත්නයේ සරණ යා යුතුයි කියලා දන්නේ නැහනේ. එසේනම් චත්ත නුඹ සංඝරත්නයත් සරණ යන්න. සංඝං සරණං ගච්ඡාමි කියලා සංගරුවන සරණ ගියා ඒ චත්ත. දැන් චත්තට තියෙනවා තෙරුවන් සරණ. දැන් ඔහු එතනින් පස්සේ යම් පියවරක් තියනවාද, යම් සැරිසරා යාමක් කරනවාද, ඒ ඔක්කොම කවුරු විදිහටද? උපාසකෙක් විදිහට. තෙරුවන් සරණ ගියපු කෙනෙක් විදිහට. චත්තට බුදුරජාණන් වහන්සේ පංචශීලය ගැනත් කියලා දුන්නා. ඒ සිල්පද චත්ත සමාදන් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ චත්ත කියන තරුණයාට මේ ලෝකේ සැනසෙල්ලේම සැරිසරා වැඩම කරපු රාග සහිත මිනිසු මැද, රාග සහිත ප්‍රජාව මැද රාගය නැතිව සැරිසරා වැඩම කරපු, ද්වේෂෙන් පීඩිත සත්ව වර්ගය අතරේ ද්වේෂය නැති සිතින් සැරිසරා වැඩම කරපු, මෝහයෙන් මුලාවට පත්වෙච්ච සත්වය අතරේ මෝහය දුරුකොට සැරිසරා වැඩම කරපු ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න උපකාර වෙන විදිහේ ලස්සන ගාතාවක් කියලා දුන්නා. අපි අහලා තියෙනවා චත්තමානවක ගාථා. ඉතින් අද මේ ධර්ම දේශනාවේදීත් අපි චත්තමානවක ගාථා සජ්ජායනා කරමු පින්වතුනි. ඒ සුගත තථාගත වූ සැනසille ලොව සැරිසරා වැඩි බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන අදහසින් පින්වතුන්ලත් මාත් සමගම මේ චත්තමානවක ගාථා සජ්ජායනා කරන්න. යෝ අද තං පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ
බලවිරිය සමංගී තං සුගතං සරණත්තමු පේමි කතා කරන මිනිසුන්ට උතුම් වූ සක්්‍ය මුනි භගවත් මුනි දුන් වූ බුදු කිස නිම කළ බලවෙර පල කළ සසරින් එතරට වැඩිනි දුකානන් සුගත තථාගත බුදු සමිදානන් සාදරයෙන් මම සරණ යමි. බුදුරජාණන් වහන්සේ සරණ යාම අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියන ගුණ දරන ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්ට. ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ සහිතව සැරිසරා යන්ට. සරණ සහිත කෙනෙක් විදිහට මේ ලෝකයේ ඇවිද යන්ට. බුදුරජාණන් වහන්සේගේ සරණ තමන්ගේ ජීවිතේ එකම සරණ කරගත්ත ශ්‍රාවකෙක් විදිහට ලෝකයේ ඇවිද යන්ට. චත්තට වාසනාව ලැබුණා. ඊළඟට චත්ත වාසනාවන්ත වුණා. ඒ උතුම් ධර්මය ස්වාක්ඛාත වූ, සම්දිට්ඨික වූ, අකාලික වූ, ඒහි පස්සික වූ, ඕපනයික වූ, තම තම නැනපමණින් දත යුතු වූ ශ්‍රී සද්ධර්ම රත්නය චත්ත හදවතින්ම සරණ ගියා. රාග විරාග මනේජ මසෝකං ධම්ම සංකත මප්පටිකුලං මధుරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්තමු පේමි. රාග කිසිත් නැති, ශෝක කෙලෙස් නැති, පිළිකුල් බව නැති, අසංඛතයි සදහම් මනවින් පවසන හොඳින් ප්‍රගුණ වන මිහිරි උතුම් සදහම් සාදරයෙන් මම සරණ යමි. ඒ කතා කරන මිනිසුන් අතර උතුම් වූ ශාක්‍ය මුනි වූ භාග්‍යවත් වූ බුදු කිස නිම කළා වූ තථාගත බුදුරජාණන් වහන්සේ සසරින් එතරට වැඩපු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය රාග විරාග රාගය දුරු කරලා විරාගී බව උපදවනවා. මනේජ මසෝකං ඒ ධර්මයේ තුල කිසිදු කෙලස් ගැටයක් ඇත්තේ නැහැ. මේ ධර්මයේ ප්‍රයෝගන කරපු කෙනා ශෝක රහිත භාවය ලබනවා. ධම්ම මසංකත මප්පටි කූලං මේ පිළිකුළු සංසාරයෙන් ඒතරටම අරගෙන යන්න ධර්මයට පුළුවන්. ඒ බඳු වූ ධර්මය මధుර වූ ධර්මය මං සාදරයෙන් සරණ යනවා කියලා චත්ත සරණ ගියා. සැනසෙල්ලේ මේ ලෝකේ සැරිසරා යනවා නම් කෙනෙක් එයාට තියෙන්න ඕනේ ඒ සරණත් ධර්මයේ සරණ. සැනසෙල්ලේ ඇවිද යන්න නම් පළවෙනි එක තමයි බුදු සරණ. සැනසෙල්ලේ ඇවිද යන්න නම් දෙවෙනි එක තමයි ධර්මයේ සරණ. ඊළඟට කොහොමද? සංගරුවනේ සරණ. යත්තච දින්න මහ ඵලමාහෝ චතුසු සුචිසු පුරිස යුගේසු අට්ඨච පුග්ගල ධම්ම දසතේ සංඝමිමං සරණත්තමු පේමි. යමෙකුට පිදුවොත් මහා ඵල ලැබ දෙන සදහම් තුල සිටි බුදු සව් සැම දෙන උතුම් පුරුෂයින් යුගල සතර දෙන පුද්ගලයින් ලෙස
වෙත්මය අට දින ඒ උත්තම ශ්‍රාවක සංගරුවනද සාදරයින් මම සරණ යමි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවනුත් මං සාදරයෙන් සරණ යනවා කියලා චත්ත සරණ ගියා. ඒ තෙරුවන් සරණට පත් වෙලා තමයි දැන් චත්ත මානවක එහෙම නැත්නම් චත්ත තරුණයා ඇවිදගෙන යන්නේ. දැන් ඔහු අසරණනේ. සරණක් සහිතව ඇවිද ගියා. බලන්න ඒ සැරිසරා යන ජීවිතේ මේ මනුලොවින් වෙනත් ලොවකට අරගෙන යන මොහොතාවනේ. හොරු පිරිසක් චත්ත සන්තක ධනෙ පැහැර ගන්න චත්තෝ ඝාතනය කළා. චත්ත මිය පරලෝ යනවා. හැබැයි මිය පරලෝ ගියාට චත්ත සරණ සහිතව සැරිසරා ගියපු නිසා රැකවරණයක් ලැබුණා. ඒ රැකවරණේ පිංගුතුනි අදටත් තිබේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන බුදු කෙනෙක් පහළ වූ යුගයක අපට තියෙන රැකවරණේ. ඒ රැකවරණේ බුදුරජාන් වහන්සේ බෙදාගෙන වැඩම කළා. 45 වසරක් තථාගත බුදුරජාන් වහන්සේ මේ මනුස්ස ලෝකේ වැඩ හිටියේ පිංගුතුනි. දෙව් මිනිස්සුන්ටම ඒ සැනසෙල්ල බෙදා දෙදී. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ශාක්‍ය කෝලීය පිරිස රණ්ඩුවක් පටන් ගත්තා. මේක සුළුපටු රණ්ඩුවක් නෙමෙයි. යුද්ධයක් බවටම පෙරළුණා. රාජදරුවෝ සේනා සහිතව එකතු වෙලා යුද වදින්න ලැහැත්ති වුණා. මේ මොකකටද? රෝහිණී කියන ගංගාවේ ජලය බෙදා ගන්න බැරුව. රෝහිණී ගංගාවේ වැහි අඩු කාලේ වතුර අඩු වුණා. වතුර අඩුවීමත් එක්ක ශාක්‍ය කෝලීය කියන දෙපාර්ශවයේම කුඹුරු සරු කරන්න තරම් වතුර නැතුව ගියා. වතුර සමව බෙදා ගන්නේ නැතුව මේ පිරිස ගලාගෙන යන වතුරක් වෙනුවෙන් යුද්ධ කරන්න සැරසුණා. යුද්ධේ සූදානම් වෙනකොට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ශාක්‍ය කෝලීය වැසියන්ගේ යුදගින්න නිවීම පිණිස එහි වැඩම කළා. බුදුරජාණන් වහන්සේ එදා ඊතා මිහිරි සද්ධර්මයේ දේශනා කළා. අපිට මේ සුත්ත නිපාතය අපේ බුදු සමිඳු තවම වැඩ සිටි මේ දේශනා මාලාවේ ඉදිරියේදී ඒ ශාක්‍ය කෝලීය යුද්ධය ගැන ගොඩාක් ඉගෙන ගන්න වෙන සූත්‍ර දේශනා අපිට හම්බ වෙනවා. ඒ නිසා අද මේ කාරණේ කියන්නේ සාරාංශේ. ශාක්‍ය කෝලීය යුද භූමියට වැඩම කරපු බුදුරජාන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරද්දී ශාක්‍යයොත් කෝලියොත් දමනය වුණා. යුද්ධේ නැවැත්තුවා. යුද්ධේ නැවැත්තුවාට පස්සේ මේ ශාක්‍ය කෝලීය පිරිසට හිතෙනවා අපේ බුදුරජාන් වහන්සේ නොවැඩියා නම් මෙතන මේ ගංගාවේ වතුර ටික ලේ පාටට හැරෙන්න තිබුණා. බුදුරජාන් වහන්සේ වැඩම කරපු නිසා තමයි මේ ඔක්කොම ගිනි නිවි ගියේ. මේ ලේ හෙලීම් ඔක්කොම නැවතුනේ බුදුරජාන් වහන්සේ වැඩම කරපු නිසා. අපි බුදුරජාණන් වහන්සේට යම් පූජාවක් කරන්න ඕන. ශාක්‍ය රජවරුත් කෝලිය රජවරුත් කතා වුණා. මොකද්ද පූජාව? අපි ශාක්‍ය කුමාරවරු 500කුත් කෝලිය කුමාරවරු 500කුත් බුදුරජාණන් වහන්සේගේ උපස්ථානෙට පූජා කරමු. බුදුරජාණන් වහන්සේගේ උපස්ථානට පූජා කරන්නට නම් මහාන කරන්න දෙපෙයි. ශාක්‍ය කෝලිය දෙපැත්තෙන් 500 ගාන නෙමෙයි 250 ගානේ. ශාක්‍ය කුමාරවරු 250යි කෝලිය කුමාරවරු 250යි. ඔක්කොම 500යි. 500ක් මහාන කළා. මේ මහාන උනේ පිංගුතුනේ තමුන්නේ කැමැත්තට නෙවෙයි. රජවරුන්ගේ අණ කිරීමට. අණ කිරීමට මහාන වුණා. මහාන වෙලා දැන් පැවිදි භික්ෂුන් වහන්සේලා වගේ සිවුරු පොරෝගෙන ඉන්නවා. නමුත් හිත මහාන වෙලා නැහැ. මේ මහාන වෙච්ච තරුණ කුමාරකවරුන්ට පෙම්වතියෝ හිටියා. පෙම්වතියන්ට දැන් සැනසille එක පියවරක්වත් තියන්න බෑ. පෙම්වතියන්ට දැන් සැනසille ඇවිද යන්න බෑ. ඇයි හේතුව? තමුන්ගේ පෙම්වතුන් නැතුව ගියා. ඒ කුමාරිකාවෝ චූටි පණිවිඩ ලියලා එවනවා. අර කුමාරවරුන්ට අනේ අපිව දාලා කොහොමද එකපාර එහෙම ගියේ? අපි මේ බලාන ඉන්නවා. අයියෝ අපි ගැන කිසිම ආදර කැක්කුමක් නැතිදෝ කියලා දැන් ලියුම් එවනවා. ලියුම් එවනකොට අර මහාන වෙච්චි තරුණ ස්වාමීන් වහන්සේලාට හිත ආව ගන්න බැරුව ගියා. හිත කැළඹුණා. දැන් මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේලා සැරිසරා වඩින්නේ
කැළඹුණු හිතකින් කිසි සැනසෙල්ලක් නැහැ. මහා කරුණික බුදුරජාණන් වහන්සේ මේ 500ක් වූ භික්ෂුන් වහන්සේලාව දැක්කා. මේ අය කොහොම ධර්ම අවබෝධ කරන්න තරම් මහා පිනක් ඇතිවයි මේ වැඩ ඉන්නේ. එතකොට මේ පින කාටද පේන්නේ? ඒ පේන්නේ තථාගත බුදුරජාණන් වහන්සේටයි. මේ ඔක්කොම මහා පින්වන්තයෝ විදිහට මේ මනුස්ස ලෝකෙට ආපු අය කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ මේ 500 දෙනාට කතා කළා. මහණෙනි, නුඹලා හිමාල පර්වතයේ ලස්සන සුන්දරත්වය දැකලා තියෙනවද? අනේ ස්වාමීනි, හිමාලයේ සුන්දරත්වය හරියටම විඳින්න නම් එ르දි තියෙන්න එපයි. අපිට ස්වාමීනි කොහින්ද එ르දි? එහෙනම් මහණෙනි, ඔක්කොමලා කැමැත්තක් ඇති කරගන්න හිමාලයට යන්න. මගේ එ르දියෙන් මං නුඹලාව හිමාලයේ ලස්සන තැන් පෙන්වන්න එකතු කරා යන්න. බුදුරජාන් වහන්සේ මේ 500ක් වූ භික්ෂුන් වහන්සේලාව එ르දිහෙම්ම භාග්‍යතුන් වහන්සේත් එක්ක එකතු කරගෙන ගියා. ඔය හිමාලයේ ලස්සන තැන්. ලස්සන විල් තියෙනවා. ලස්සන කඳු ගැට තියෙනවා. මේ හැමතැනටම එකතු කරන් ගියා. හිමාලයේදී බුදුරජාන් වහන්සේ කුණාල කියන විල්තරට වැඩම කරලා එහිදී මේ භික්ෂුන් වහන්සේලාට කුණාල ජාතකය දේශනා කළා. කුණාල ජාතකය අහගෙන ඉන්නකොට අර භික්ෂුන් වහන්සේලාගේ හිතවල යම් මේ ස්ත්‍රී බන්ධන තිබුණා නම් කැඩිලා ගියා. ඒ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා වහන්සේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. දැන් මේ භික්ෂුන් වහන්සේලා හිමාලයට සැරිසරා වැඩි ගොඩාක් කෙලස් බරිතවනේ. හැබැයි හිමාලයේ ඉඳලා ඒ භික්ෂුන් වහන්සේලා එන්නේ සසර බන්ධන වලින් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය දුරු කරලා සතර අපායේ නොවැටෙන අය විදිහට සැරිසරා වැඩම කළා. ඒ වැඩම කළේ වින්තුනේ කපිලවස්තුවේ මහා වනයේට. කපිලවස්තු මහා වනයේදී තිලෝගුරු භාග්‍යවත් බුදුරජාන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. ඒ දහම් කතාව අහපු අර 500ක් දෙනා වහන්සේ නිකලස් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. කෙලස් දුරු වුණා. පුරා කියලා කෙලස් දුරු කරපු ඒ 500ක් වූ මහරහතන් වහන්සේලාව දකින්ට එදා කපිලවස්තු මහා වනයේට දෙවි දේවතාවුන් රැස් වුණා. අහසේ කෙලවරක් කරන්න බැරි තරම් අප්‍රමාණ දෙවිවරු රැස් වුණා. ඒ දෙවිවරු රැස් වෙච්ච වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සම්මා පරිබ්බාජනීය සූත්‍රය දේශනා කළේ. මේ සූත්‍ර දේශනාවේ පින්තුනේ හරි විස්මය ජනකයි. බුදු කෙනෙකුගේ අසිරිමත් බව ගොඩාක් ප්‍රකට වෙන දේශනාවක් මේක. ඒ කියන්නේ දෙවිවරු මහා දිව්‍ය සමාගමේ ඇති කරගත්ත වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ දෙවි දේවතාවුන්ගේ හිත් තමන් වහන්සේගේ හිතින් පිරිසිඳ බැලුවා. ඒ පිරිසිඳ බලනකොට දැක්කා දෙවිවරු ගොඩාක් දෙනෙකුගේ හිතවල මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කවුද සැනසෙල්ලේම මේ ලෝකේ සැරිසරන්නේ? කවුද මේ ලෝකේ මනාකොට සැරිසරන්නේ? කාගේ හදවත්වලද හැබෑම සැනසෙල්ල තියෙන්නේ? මෙන්න මේ වගේ හිතුවෙනි දෙවිවරු අතරේ වැඩිපුර තිබුණා. හැබැයි එක දෙවි කෙනෙකුටවත් තුන්ලෝකාග්‍ර වූ බුදුරජාන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්න තරම් විශාරද බවක් තිබෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේත් අර 500ක් වූ මහරහතන් වහන්සේලා දකින්නකොට ඒ තේජානුභාවයට කිසි දෙවි කෙනෙකුට බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න විශාරද බවක් හටගත්තේ නැහැ. ඔක්කොමලා වන්දනා කරන් බලන් හිටියා. එතකොට බුදුරජාන් වහන්සේ මේ දෙවිවරුන්ට අනුකම්පාවෙන් මේ ප්‍රශ්නේ අහන්ට සලස්වන පිළිවෙලක් හැදුවා. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වගේම තවත් සම්බුදුරජාණන් වහන්සේ නමක්ව එ르දියෙන් මෙව්වා. ඒ එ르දියෙන් මවන ලද බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නේ අහනවා. අන්න එහෙම තමයි සම්මා පරිබ්බාජනීය සූත්‍රය දේශනා කරන්නේ. ඉතින් අති දීර්ඝ දේශනාවක් පින්වතුනි. මේ දේශනාව අපි ඒ නිසා කොටස් කීපයකට තමයි ඉගෙන ගන්නේ. ඒ මවන ලද සම්බුදුරුව ඒ සම්බුදුරජාණන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙමයි ප්‍රශ්නය ඇහුවේ. පුච්චාමි මුනිං
පහූත පඤ්ඤං තින්නං පාරගතං පරිනිබ්බුතං තිතත්තං නික්ඛම්ම ගරා පනුජ්ජකාමේ කතං බික්ඛු සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය කරමින් සසර තරණය පරතෙර වෙතට පැමිණුන පිරිනිවීමෙන් සැනසුන අකම්පිත සිත් පවතින මහා පැනවත් මුනිදුගෙන් විමසා සිටිමි මේ කරුණ කාම සැප බැහැර කළ ගිහි ජීවිතය අතහල බුදු සසුන වෙත පැමිණුන ඒ සමනතෙම කෙසේ නම් මනාකොට සැරිසරා යයිද ලොව. ඔන්න ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ. යම් කිසි කෙනෙක් මනාකොට මේ සම්බුද්ධ ශාසනයට පැමිණිලා පැවිදි බව ලබා ගත්තා නම් ඒ පැවිදි විසි භික්ෂුව අතරේ මනාකොටම සැරිසරා යන කෙනා කවුද? ඇයි මේ බඳු ප්‍රශ්නයක් අහන්නේ පින්වතුනි? වැඩිපුර ලෝකේ තියෙන්නේ මනාකොට සැරිසරා යාම නෙවෙයි. ලෝකේ වැඩිපුර තියෙන්නේ නොමනාකොට සැරිසරා යාම. කෙලෙස් සහිත සැරිසරා යාම් නෙවෙයිද දකින්න ලැබෙන්නේ. ඉව්වමයිනේ. තාක්ෂණයේ දියුණුයි අද. නොයෙකුත් උපකරණ ආදී දියුණුයි. හැබැයි මිනිසයා කෙලෙස් පුරෝගනනේ. සරාගී සිතුවිලි වලින් පිරුණු මිනිස්සු මේ මහ පොළොවේ සැරිසරා යනවා. කේන්තිය, ද්වේෂය, ක්‍රෝධය පිරුණු අය මේ මිහිපිට සැරිසරා යනවා. මුලාවෙන් පිරුණු හදවත් ඇතුව ලෝකෙ සැරිසරා යනවා. අනිත් අයගේ විපත පත සැරිසරා යනවා. ගුණමකු හිතින් සැරිසරා යනවා. මේක කෙලෙස් සහගත සිතුවිලි වලින් යුක්තවම සැරිසරා යනවා. ඒ බඳු සැරිසරා යාමයි නේද දකින්න ලැබෙන්නේ. එතකොට දෙවිවරුන්ට ප්‍රශ්නයක් වුණා. මොකද්ද සුදුසුම සැරිසරා යාම? ඒ ප්‍රශ්නේ එනකොට සම්බුදු රජාණන් වහන්සේ විසින් මවන ලද සම්බුදු රුව ඒ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ අහද්දී අපගේ භාග්‍යවත් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විදිහට පිළිතුරු ගාථා වදාලා. යස්ස මංගලා සමුහතා උප්පාත සුපිනාච ලක්ඛනාච සෝ මංගල දෝස විපහිනෝ භික්ඛු සම්මාසෝ ලෝකේ පරිම්බජෙය්‍ය සුබ නිමිති සෙවීමද සිහින ගැන පැවසීමද උල්කාපාත ගැන හා අත්ලකුණු ගැන කීමද යමෙකුගේ සිත තුළින් මුළුමනින් බැහැර වූ විට සුබ ලකුණු සොයා යන දෝෂයෙන් මිදී ගිය ඒ සමනාය ලොව මනා ලෙස සැරිසරා යන්නේ. සුබ නිමිති සෙවීම, සිහින ගැන පැවසීම කිව්වේ සිහින නිමිති එව්වා සෙවීම. උල්කාපාත ගැන හා අත්ලකුණු ගැන කීම. උල්කාපාත වැටුණොත් මෙහෙමයි, මේ අතට වැටුණොත් එහෙමයි, මේ වෙලාවට වැටුණොත් මෙහෙමයි කියලා උල්කාපාත මුල් කරගෙන එක එක වකීම.
ඊළඟට අතේ රේඛා බල බල එක එක කතන්දර කීම යමෙකුගේ සිත තුළින් මුළුමනින් බැහැර වූ විට මේ වගේ බොළඳ බොල් දේවල් යම් කෙනෙකුගේ ජීවිතෙන් බැහැර වෙලා ගියා නම් සුබ ලකුණු සොයා යන දෝෂයෙන් මිදිච්ච අය මේ බාහිර ලෝකයේ සුබ ලකුණු සුබ නිමිති සුබ වේලාවල් මේවා හොයන එකෙන් මිදිච්චි කෙනා ඒවා අතහැරපු කෙනා සම්මාසෝ ලෝකේ පරිප්පජය අන්න ඒ බඳු කෙනා තමයි මේ ලෝකෙ මනාකොට සැරිසරා යන්නේ බලන්න පින්වතුනි වැඩිපුර තියෙන්නේ එහෙනම් මනාකොට සැරිසරා යාමද නොමනාකොට සැරිසරා යාමද මේක දේවල් වලට බය වෙන මිනිස්සු කොච්චර ඔය වගේ බොළඳ දේවල් පස්සේ යනවද එක එක ශිල්ප තියෙනවා ඔය නැකත් බැලීම් තියෙනවා ඊළඟට තවත් නොඑක ආකාරයෙන් අමනුෂ්‍යයන්ගේ උදව් වලින් එක එකව කියන ඒවා තියෙනවා මේවා ලෝකේ තියෙනවා මේවා එක එක ශිල්ප නාක්ෂාස්ත්‍රය කියලා ශිල්පයක් තියෙනවා තව ඔය මේ අත්ල බල්ලා කතා කරන එක එක ශිල්ප තියෙනවා මේවා පස්සේ යන මිනිස්සයා යලි යලි සසරටම යනවා නිදහස් නෑ එකම නැකතක්වත් තියනවද පින්වතුනි රාගය දුරු කළ හැකි නැකතක් එකත නැකතක්වත් තියනවද ද්වේෂයෙන් ගිනි ගන්නා හිතේ ද්වේෂේ නිවාලිය හැකි නැකතක් එකම නැකතක්වත් තියනවද මේ අවිද්‍යාවේ හිර වෙලා මුලා වෙච්ච හිත ඒ මුලාවෙන් නිදහස් කරගන්න නැකතක් නැකත් නෑ ඒ බඳු නැකත් නෑ ඊළඟට ඒ බඳු එකදු ආකාරයේ යම් මේ මොනවා හරි අමුතු විද්‍යාවක් තියනවද අපිට අපේ කෙලෙස් වලින් අපිට අපේ දුක්ගිනි වලින් නිදහස් වෙන්න පුළුවන් ඒ බඳු එකක්වත් නෑ එහෙම නැතුව තියෙද්දීම මිනිස්සුયો මේ පොඩ්ඩක් දරුවෙකුගේ ඉගෙන ගැනීම කටයුතු වල සාර්ථකත්වයක් පතාගෙන එක්කෝ දරුවන්ගේ දීර්ඝතල හරියන්නේ නැතිකොට ඒවට සාර්ථකත්වයක් පතාගෙන රස්සා හරියන්නේ නැතිකොට ඒවට සාර්ථකත්වයක් පතාගෙන ගෙයක් දොරක් හදාගෙන යනකොට කරදර වෙද්දී ඒවට සාර්ථකත්වයක් පතාගෙන මේක දේවල් පතාගෙන සුබ නිමිති සුබ මඟුල් උල්කාපාත අත් ලකුණු කතා කරින් මෙව්වා පස්සේ ගිහින් හිර වෙනවාද ඒ මිනිසයා මහා විපතක වැටෙනවා මිසක් නිදහස් වීමක් නෑ ඒ කෙනාගේ සැරිසරා යාම බුදුරජාණන් වහන්සේලා වර්ණනා කරන සැරිසරා යාමක් නෙමෙයි කේන්දර පත්කඩේ අරගෙන යමෙක් ඇවිද යනවනම් කේන්දරේ හිස මුදුනේ තියාගෙන කෙනෙක් ඇවිද යනවනම් එයා නොමනා කොට ඇවිද යන්නේය සුබ නිමිති සුබ මංගල්‍යයේ හිසේ තියාගෙන කෙනෙක් ඇවිද යනවනම් එයා නොමනා කොට ඇවිද යන්නේය හුණන් ඇගවැටීමේ පලාපල කෙනෙක් ඔළුවේ තියාගෙන යනවනම් එයා නොමනා කොට ඇවිද යන්නේ ඉතින් මේ වගේ තේරුම් ගන්න එහෙම නොමනා කොට ඇවිද යන් ගොඩාක් ලෝකේ තියෙනවා හරියට ඔය බුද්ධ කාලයේ ප්‍රශ්න වෙලා තියෙනවනේ ඒක අවස්ථාවක පරණ සිටුවරු දෙන්නෙක් මුණ ගැහුණා පරණ සිටුවරු කියලා කිව්වේ ඒ අය ඉගෙන ගන්න කාලේ යාළුවෝ ඉගෙන ගන්න කාලේ හොඳ යාළුවෝ දෙන්න අහම්බෙට මුණ ගැහුණා මුණ ගැහුණාට පස්සේ ඉතින් ආගිය තොරතුරු කතා කළා කතා කරද්දී එක තමන්ගේ මිත්‍ර සිටුවරයාට ඉන්නේ දුවක් අනික් සිටුවරයාට ඉන්නේ පුතෙක් දෙන්න දැන් ගජ මිත්‍රයෝනේ අහම්බෙටනේ හම්බුනේ කතා වුණා යාළුවා එහෙනම් අපේ හිතවත්කම් තව තවත් වැඩි වෙන්නත් එක්ක මොකද කියන්නේ අපේ දරුවෝ දෙන්න බඳමුද කියලා ඇහුවා එතකොට ඉතින් අර පරණ මිත්‍රත්වයත් එක්ක දෙන්න කතා වුණා එහෙනම් අපි ඉතින් බඳමු දැන් ඔබට ඉන්නේ දුවනේ මට ඉන්නේ පුතා ඔබේ දුවව අපේ පුතාට බඳමු කවද්ද ඉතින් ওই මගුල කරන්නේ එතකොට අර අනිත් දූගේ තාත්තා කිව්වා වැඩි කල් දාන්නේ මොකටද අපි ඕක හෙට අනිද්දාටම කරලා දාමු එතකොට දින යොදාගත්ත සාමාන්‍යයෙන් දවස් දෙකක් වගේ තියලා දින යොදාගෙන හිට මේ සිටුවරයා තමන්ගේ ගෙදරට ඇවිල්ලා කිව්වා මෙහෙමයි අපේ පුත්‍රයාට ගෑනු දරුවෙක් ඔන්න මං තීන්දුව කළා මගේ හොඳ පරණ යාළුවෙක් ඉතින් මං ඒ යාළුවාගේ දුවව මගේ පුතාට විවාහ කරලා දෙන්න තීරණය කළා මම මගුල යොදාගෙනත් ඉවරයි මගුල යොදාගත්තා කියපු ගමන් ඒ ගෙදර හිටපු අර වැඩිමහල් කට්ටිය ඇස් ලොකු කරගත්තා ආපෝ මගුල් එහෙම යොදා ගන්නවද මගුලක් යොදා ගන්න කලින් සුබ නැකතක් බලන්න එපැයි
නැකත බලන්නේ නැතුව ඕවා කළා මේ දරුවගේ ජීවිතේ කාලකන්ණි වුණොත් එහෙම කියලා දැන් සෑහෙන එකක් මෙතන සෑහෙන එකක් කතා කළා. අර සිටුවරයට දාඩිය දානකම් මේ නැකත ගැන කතා කළා. එතකොට මේ සිටුතුමා කිව්වා හරි. දැන් මං දින යොදාගෙන ඉවරයිනේ. එහෙනම් ඔහෙලා ගිහිල්ලා හොඳ නැකත්කාරයෙක්ගෙන් මං යොදාගත්ත දිනේට නැකතක් බලාගෙන ඉන්න කිව්වා. අපි ඒ වෙලාවට පිටත් වෙමු කිව්වා. දැන් ඔන්න මේ අය ඒ කාලේ හරි ප්‍රසිද්ධ නැකත්කාරයෙක් ළඟට ගිහින් තියෙනවා. ගිහිල්ලා කිව්වා මෙහෙමයි අපේ තරුණ පුතෙක් ඉන්නවා. ඒ පුතාට අසවල් සිටු පවුලේ ගෑනු ළමයාව අපි කැඳගෙන කල්පනා කළා. ඉතින් මේ සුබ නැකතක් බලන්න යාවේ කිව්වා. එතකොට මේ පුද්ගලයා ඉතින් ඔය තමන්ගේ ශාස්ත්‍රයෙන් බලලා කිව්වා අසවල් දවසට නැකතක් තියෙනවා නැකත බොහොම හොඳයි කිව්වා. එතකොට මෙයා කිව්වා නෑ එහෙම නෙමෙයි. මගුල යොදාගෙන ඉවරයි. දිනේ යොදාගෙන ඉවරයි. අපිට ඒ දිනේටයි නැකතක් ඕනේ කිව්වා. එතකොට මේ නැකත්කාරයට කේන්ති ගියා. මේ නැකත්කාරයා කල්පනා කළා මේකුන් මගුලට දින යොදාගෙන ඉවරුණාට පස්සේ තමයි නැකත් බලන් දෙන්නේ. එදාට කොහොමද නැකතක් හදලා දෙන්නේ මං කිව්වා. එදාට නෑ කිව්වා නැකත්. මේ දෙන්නාගේ මේ පෙන්눔 කරන ලක්ෂණ වල හැටියට නම් එදාට කොහොමදවත් ගැලපෙන්නේ නැහැ කිව්වා. මහා විනාශයක් වෙයිකෝ මේ මගුල කෙරුණොත් එහෙම. ඒ නිසා මේ මගුල අහෝසි කරන්න ඕන. දැන් ඔන්න නැකත් බලලා මගුල අහෝසි කළා. දැන් අද කාලේ වගේ නම් පින්වතුනේ ඔන්න දොර කැනත්තන ඇමතුමක් වගේ දීලා හරි ඕවා කියන්න පුළුවන් නේ. ඒ කාලේ එහෙම එකපාර පයින්ඩයක් යවා ගන්න බෑනේ. හෙටනම් මගුල මේ පැත්තෙන් අද මගුල කැන්සල් වුණා. දැන් විවාහය අවලංගුයි. එහා පැත්තේ විවාහයට ලැහැත්ති වෙනවා. ඒගොල්ලෝ සිටු මන්දිරේ සරසලා දුවවත් සරසවාගෙන අර නමයි මනමාලයාගේ පැත්තේ කට්ටිය එනකන් බලාගෙන හිටියා. දැන් මෙහෙන් එන්නේ. මෙහෙන් මගුලට දින දවස් කීපයක් කල් දාගෙන. අර සිටුවරයා බලන් හිටියා අඳුරත් ඇටෙන්න ආවා. එන්නේ නැහැ කියලා තේරුණා. දැන් ඒ සිටු මන්දිරේ මගුල් ගෙදරකට ලැහැත්ති කරගෙන ඉඳලා දුවව දීග දෙන්න බැරි වුණොත් එහෙම ගැලපෙන්නේ නැහනේ. අර සිටුතුමා බොහොම කේන්තියටපත් වෙලා ඒ වෙලාවේ තමන්ගේ ඥාති පුතෙකුට තමන්ගේ දුවව විවාහ කරලා දුන්නා. ඔන්න සුබ නැකත යෙදුණා. සුබ නැකත යෙදුණාට පස්සේ අර පිරිස කරත්ත පිට සරසවාගෙන මනමාලයාවත් එකතු කරගෙන ගියා මනමාලික හැන්දන් එන්න අර සිටු මන්දිරේට. ඒ යනකොට ඒ සිටුවරයට ආරංචි වුණා ඔන්න මනමාලිව එකතු කරලා යන්න පෙරහැරක් එනවා කියලා. සිටුතුමා ලැහැත්ති කළා හොඳට පොළු තියාගත්ත පුරුෂයෝ ටික. නැකතට මනමාලි එකතු කරන් එන්න ගියපු කට්ටියට පන්න ගැහුවා. අවසානයේ නැකතට ගිහිල්ලා කුටි කාලා කරත්තත් කඩාගෙන තුවාලත් වෙලා ඒ පිරිස ඔන්න සැවැන්නුවරට ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේට ඔය ආරංචිය යනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි නක්කත්තං පතිමානෙන්තං අත්තෝ බාලස්ස උපච්චගා. බාහිරින් නැකතක් හොයාගෙන ගියොත් නම් ඒ බඳු අනුවන තැනැත්තාට අර්ථය බැහැර වෙලා යනවා. අත්තෝ අත්තස්ස නක්කත්තං හරිදේ විදිහට අඳුනගෙන ඒ හරිදේ කිරීම තමයි නැකත. කයින් හරිදේ කිරීම නැකතයි. ප්‍රාණඝාත නොකරනවා නම් ඒ නැකතකි. සොරකම් නොකරනවා නම් ඒ නැකතකි. සල්ලාලකමේ නොයෙදෙනවා නම් ඒ නැකතකි. බඹසර රකින්නවා නම් ඒ නැකතකි. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා නම් ඒ නැකතකි. කයින් කරන යහපත නැකතයි. තමන් ධාර්මිකව ධනෙ උපයනවා නම් ඒ නැකතකි. ඊළඟට වචනෙන් හරි දේ කිරීම නැකතයි. සත්‍ය කතා කිරීම නැකතකි. සමගිය ඇති වෙන වචන කතා කිරීම නැකතකි. හිත නිවෙන මිහිරි වචන කතා කිරීම නැකතකි. අන් අයට වැදගත් වූ හදවතේ තැම්පත් කරගන්න වටින වචන කතා කිරීම නැකතකි. ගුණවතුන්ට නිନ୍ଦා අපහාස නොකිරීම නැකතකි. මේව නැකත. අන්සතු දෙයට ලෝභ නොකිරීම නැකතකි.
අධික ද්වේෂයෙන් නොසිටීම නැකතකි. සම්මා දිට්ඨියෙන් යුතු වීම නැකතකි. මේවා තමයි නැකත්. අත්ෝ අත්තස්ස නැක්කත්තං අර්ථය අඳුනාගෙන අර්ථයට අනුව කටයුතු කිරීම නැකතකි. කිං කරිස්සන්ති තාරකා මේ අහසේ දුර පායන තරු මේ මනුෂ්‍යයාගේ ජීවිතයට මොකක් කරන්නටද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවේ. ඒ නිසා අන්නේ සුබ මගුල් නැකත් උල්කාපාත කතා සිහින පලාපල කතා බැහැර කරලා තමන් සිත කය වචනේ යහපත් විදියට හසුරව ගන්නව නම් අන්නේ බඳු කෙනාට තමයි ලෝකේ මනාකොට සැරිසරා යන්න ලැබෙන්නේ. බලන්න සිත කය වචනේ මනාකොට සකස් කරගත්ත මේ මහා පින්වන්තයෝ මුනිවරු බවට පත් වුණා. ඒ මුනිවරු ඒ රහතන් වහන්සේලා මේ ලෝකේ මනාකොට සැරිසරා වැඩම කළා. රාගං විනයේත මානුසේසු දිබ්බේසු කාමේසු චාපි භික්ඛු අතික්කම්ම භවං සමිච්ඡ ධම්මං සම්මාසෝ ලෝකේ පරිබ්බජේය. මිනිස් ලොව සැපත ගැන සියලුම ඇල්ම දුරු කළ දෙව්ලොවේ සැපත ගැන පවතින ඇල්ම සිඳහල අවබෝධ කොට සදහම් ඉක්මවා හැම භවයම ඒ සමනාය ලොව මනාකොට සැරිසරා යන්නේ. මිනිස් ලෝකයේ තියෙන මේ සැපේ ගැන හොඳට තේරුම් අරගෙන යමෙක් ඇල්ම දුරු කළා නම් ඊළඟට දෙව්ලොවේ සැපේ වුණත් නිත්‍ය වූ ඇලෙන්ට සුදුසු සැපයක් නෙවෙයි කියලා ඒකේ අර්ථය හොඳට තේරුම් ගත්තා නම් අන්න ඒ බඳු ඇල්ම බැහැර කරපු භවයෙන් එතරට යාම පිණිසම හික්මෙන ඉබඳු කෙනා තමයි කිව්වා. ලෝකේ මනාකොටම සැරිසරා යන්නේ. දැන් එහෙම භික්ෂුවක් හිටියා ඒ කාලේ. ඒ භික්ෂුන් වහන්සේ බුදුබණ පද ඇහුවට පස්සේ මේ ජීවිතය ගැන ගොඩාක් නුවණින් කල්පනා කළා. නුවණින් කල්පනා කරලා මේ දුක් විඳ විඳ යන සංසාර ගමනෙන් එතර වෙන්නම මහන්සි ගත්තා. ඒකම ඉලක්ක කරගත්තා. ප්‍රශ්න ටික මූලිකව අඳුනගත්තා. දැන් සුබ නැකත් පස්සේ යන්නේ, සුබ මගුල් පස්සේ යන්නේ, ඒව මේව පස්සේ යන්නේ ප්‍රශ්න හරියට අඳුනගත්තේ නැති අය. ප්‍රශ්නේ අඳුනගත්තොත් නේද පින්වතුනි හරියට උත්තරයක් Tamanට මේ ජීවිතේට ගලප ගන්න ලැබෙන්නේ. හරියට ප්‍රශ්නවත් අඳුනගත්තේ නැත්නම් හරි උත්තරයක් කොහොම හොයාගන්නද? හරියට ප්‍රශ්නේ අඳුනගන්න එපයි. මොකද්ද මේ ජීවිතේ තියෙන හරිම ප්‍රශ්නේ? අපේ මහා බෝධිසත්වයන් වහන්සේ අඳුනගත්තේ නාකි වීම. ඒක තමයි ප්‍රශ්නේ. නොනවත්තා නාකි වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඕනම මොහොතක ලෙඩ වෙන්න පුළුවන්. මේ ලෝකේ එක එක නම් වලින් යම් තාක් භයංකාර ලෙඩ තිබේද හැම ලෙඩක්ම මේ ශරීරයට වැළඳෙන ස්වභාවයෙන් යුක්තයි. ඕනම වෙලාවක ලෙඩවීම ඒක තමයි ප්‍රශ්නේ. මරණය එන්න පුළුවන්. ඕනම වයසක ඕනම තැනක ඕනම ක්‍රමයකට. ඒක තමයි ප්‍රශ්නේ. නාකිවීම, ලෙඩවීම, මරණය මෙයයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ අඳුනගත්තට පස්සේ ඒ ප්‍රශ්නෙට විසඳුම කිසිදු සුබ නැකතක නැත. ඒ ප්‍රශ්නෙට විසඳුම කිසිදු සුබ මංගල්‍යයක නැත. ඒ ප්‍රශ්නෙට විසඳුමක් කඩා වැටෙන උල්කාපාතයක නැත. ඒ ප්‍රශ්නෙට විසඳුමක් සිහින පලාපලවල නැත. ඒ ප්‍රශ්නෙට විසඳුමක් හූනං ඇඟ වැටීමෙන්ද නැත. ඒ ප්‍රශ්නෙට විසඳුමක් කේන්දරින් බලලා හදාගත නොහැක. ඒ ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ කොතනද? හොඳ නුවණින් යුක්තව නිවන් මඟ අඳුනාගෙන නිවන් මගේ හැසිරීම තුලයි. අර භික්ෂුන් වහන්සේ නිවන් මඟ හැසිරෙන්න මහන්සි ගත්තා. දැන් සීලය පුරුදු කරනවා, සමාධිය වඩන්න මහන්සි ගන්නවා, ප්‍රඥාව දියුණු කරන්න මහන්සි ගන්නවා. මේ භික්ෂුන් වහන්සේ හුදෙකලාව වනේ බණ භාවනා කරගෙන හිටියා. නිවනක් පතාගෙන බණ භාවනා කර කර ඉද්දී අනේ මේ භික්ෂුවගේ ආයුෂයේ අවසන් වෙන තැන ආවනේ. ඒ වෙලාවේ පින්වතුනේ සක්මන් කර කර හිටි. සක්මන් කර කර ඉද්දිම ආයුෂ ඉවරුණා.
ආයුෂ ඉවර වෙච්ච ඇසිල්ලෙන් මෙලව අත්තර පරලෝකට යන්න සිද්ධ වෙනවා. මේ පිංගුතුනේ වෙන කාගේවත් කතාව නෙමෙයි. අපේ කතාව. බණ කියන මගෙත් බණ අහන මේ පිංගුතුල්ලගේ ජීවිතේ මෙහෙම නෙමෙයිද? අපේ ආයුෂ ඉවරෙච්ච ගමන් අපිට යන්න වෙනවා. පිංගුතුල්ල දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. අපි එක එක්කෙනාගේ ආයුෂ කොච්චරද කියලා. මරණය ගැන අපිට තියෙන්නේ එකම එක දැනුමක් විතරයි පිංගුතුනේ. ඒ තමයි නත්ති මච්චුස්ස නාගමු. මරණය නම් නොෙන්නේ නැත. මරණය අනිවාර්යෙන් එන්නේ. මරණය නෝමයි. ඒ බඳු මරණය එන ජීවිතේ මරණය එන ඇසිල්ලක් අපිට හිතා ගන්නව බැරි ජීවිතේ. අපි දන්නේ නැහැ කොයි මොහොතක අපිට ඒකට මුහුණ දෙන්න වෙයිද කියලානේ. අර භික්ෂුන් වහන්සේ වීරියෙන් බණ භාවනා කර කර ඉද්දී සක්මනේදී අපවත් වුණා. මෘත ශරීරේ පවා මෙහෙ දාලා ඒ භික්ෂුව වෙනත් ලෝකකට යනවා. භික්ෂුව සීල සමාධි ප්‍රඥා වඩමින් හිටපු නිසා තව්තිසාවේ උපන්නා. යොදුන් 12ක් උසයි කියනවා. ඒ දේව පුත්‍රයා. සනිකරම මැණික් වලින් කරපු පලිඟු මැණිකෙන් කරපු තොරණක් වගේ කියනවා ඒ ශරීරේ. ලස්සන දිව්‍ය වස්ත්‍ර දිව්‍ය ආභරණ පැළඳවිලා. අති රමණීය වූ දිව්‍ය විමානයක් පහළ වෙලා. දිව්‍ය විමානයේ එළියේ තමයි මේ දේව පුත්‍රයා පහළ වුණේ. දේව පුත්‍රයා පහළ වෙච්ච ගමන් මේ දේව පුත්‍රයාට තමන්ගේ ඇඟේ දිව්‍ය වස්ත්‍රය දකිනකොට ඒ දිව්‍ය වස්ත්‍රය අර ගිහි ස්වරූපෙන්නේ පෙරවෙන්නේ. දෙවුර වැහිලා එහෙම පෙරවිලා තිබුණේ. ඊට පස්සේ දැන් මේ ශ්‍රමණයන් වහන්සේ නමන්නේ දෙව්ලොව වෙන්න කලින් ඒ පුරුද්දට අර දිව්‍ය වස්ත්‍රිත පිංගුතුනේ නිකන් සිවුරක් වගේ පොරව ගත්තා කියනවා. පොරවගෙන දැන් දෙව්ලොවට යන්න දිව්‍ය විමානයට යන්න හිත දෙන්නේ නැහැ. එළියේ සක්මන් කරන්න පටන් ගත්තා. සක්මන් කර කර ඉදි චුත වෙච්ච කෙනානේ. සක්මන් කරන්න පටන් ගත්තා. සක්මන් කර කර පාඩුවේ ඉන්නකොට අර දිව්‍ය විමානය ඇතුලේ මේ දේව පුත්‍රයාගේ සේවිකාවෝ වන දෙව්දූලා. ඈලා ටික ජනෙල් වලින් එබි එබි බල බල හිටියා. දැන් මේ දේව පුත්‍රයා විමානය ඇතුලට එයි දැන් එයි කියලා. එන්නේ නැහැ. ඈලා කල්පනා කළා අපි ගිහිල්ලා මෙයාව එකතු කරගෙන ඉන්න ඕන. ඈලා දුවගෙන ආවා. ඒ දුවගෙන එනකොට ඈලාගේ පයවල ලස්සනට පලන්දලා තියෙනවා දිව්‍යමය නූපුර. ඒ දිව්‍යමය නූපුර හරි මිහිරි තාලෙට සලන් 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 කියලා නාද දුන්නා. ස්ත්‍රීන්නේ නූපුර පළඳින්නේ. දිව්‍ය පුත්‍රයා කල්පනා කළා ස්ත්‍රීන් කියලා කියන්නේ උතුම් ජීවිතයක් ගත කරන කෙනෙකුට කිලුටක් නොවේ. මම මේ ස්ත්‍රීන් දිහා බලන්නේ. දේව පුත්‍රයා බිම බලා ගත්තා. එතකොට අප්සරාවියෝ කල්පනා කළා මේ නම් එකත් එකටම ශ්‍රමණේක් තමයි මේ දෙව්ලොව ඉපදිලා තියෙන්නේ. අනේ අපි මෙයාට කතා කරන්න ඕන. ඒ අප්සරාවියෝ කිව්වා එක හඬින් දේව පුත්‍රය මේ දෙව්ලොවයි. මේ මනුස්ස ලෝකේ නොවේයි. ඔයා මනුස්ස ලෝකේ ශ්‍රමණේක් වුණාට මෙහි තියෙන දිව්‍ය සැප අනේ මේ විමානය ඇතුළට ඇවිල්ලා දිව්‍ය කාමෙන් සතුටු වෙන්නකෝ කිව්වා. එතකොටවත් මේ දේව පුත්‍රයා ඔලුව ඉස්සුවේ නැහැ. එතකොට මේ දෙව්දූලා විශාල දිව්‍ය දර්පණයක් අරගෙන ඇවිල්ලා මේ දේව පුත්‍රයා ඉස්සරහම තිබ්බ කණ්ණාඩිය. තිබ්බහම මේ දේව පුත්‍රයාට පේනවා කාවද? තමන්ව. කෙස්රවුල් බාලා භික්ෂුවක් විදියට හිටිය තමන්. දැන් නේක ආභරණයෙන් සැරසිච්චි කාම භෝගී දෙවියෙක් සංවේගයක් හටගත්තා. අයියෝ මම පැතුවේ මේක නෙමෙයිනේ. මම පැතුවේ ඔටුන් නෙමෙයිනේ. මම පැතුවේ ආභරණ නෙමෙයිනේ. මං කොච්චර බලාපොරොත්තුනේ මේ විඳ විඳ යන සංසාරේ මේ නේක දුක් ගැහැට වලින් නිදහස් වීමක් නේ පැතුවේ. ඇයි මට මෙහෙම වුනේ? මේ අප්සරාවියොත් එක්ක වාසය කරන්න තරම් ඇයි මට වෙහෙසක් වුනේ? මට මේ මුකුත් එපා. මට මගේ බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඕන කියලා කල්පනා කළා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ සවැත් නුවර දෙව්රම් විහෙරේ විවේකීව වැඩ ඉන්න වෙලාව. මේ දේව පුත්‍රයා ඒ බව දැනගෙන චුත වුණා. දේව පුත්‍රයා එතනින් චුත වෙනකොට අර අප්සරාවියෝ ටිකත් දේව පුත්‍රයාත් එක්කම චුත වුණා.
තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ මේ දේව පුත්‍රයා පහළ වෙනවා. අප්සරාවියෝ ටිකත් පිටිපස්සෙන් පහළ වුණා. බුදුරජාණන් වහන්සේට මේ දේව පුත්‍රයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අච්චරා ඝන සංගුට්ඨං පිසාච ඝන සේවිතං. ස්වාමීනි මේ අප්සරාවියෝ ටිකක් මට හම්බෙලා ඉන්නවා පිසාචයෝ ටිකක් වගේ. එයාලා හැමතිස්සෙම සද්ද කරනවා පිසාචයන්ගේ හඬ වගේ. මං ස්වාමීනි මෝහයෙන් කරපු වනාන්තරයකට ඇදගෙන වැටුණා. මෝහයෙන් කරපු වනේ කියලා කිව්වේ කොහෙටද? තව්තිසාවට. ඇයි මෝහයෙන් කරපු වනේ කියලා කිව්වේ? ලස්සන රූප, මිහිරි ශබ්ද, ඊතා මියුරු සුවඳ, ප්‍රනීත දිව්‍ය රස, අතිශයින්ම සොඳුරු වූ දිව්‍යමය පහස මෙව්වයි තියෙන්නේ. මෝහයෙන් කරපු කැලයක්. රැවටෙන්න හේතු වෙන කැලයකට මං වැටුණා. ස්වාමීනි මට බේරෙන්න ඕන. කතං යාත්‍රා භවිස්සති. මං ස්වාමීනි මේකෙන් එතර වෙන්නේ කොහොමද? ඒ දේව පුත්‍රයා භාග්‍යතුන් වහන්සේගෙන් එහෙම අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේව පුත්‍රයාට හරි ලස්සනට නිවන් මාර්ග කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ දේව පුත්‍රයාට වදාරනවා. උජුකෝ නාම සෝමග්ගෝ දේව පුත්‍රේ ඒ මාර්ගයට ඒ ගමන් කළ යුතු සැරිසරා යා යුතු මාර්ගයට කියන්නේ ඍජු මාර්ගය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය. අභයා නාම සාදිසා අභය නිර්භය කියන නිවන පැත්තටයි ඒ මාවත යොමු වී තියෙන්නේ. රතෝ අකූජනෝ නාම ඉතා නිහඬ රතයක් තියෙනවා. සද්ද දාගෙන කෑ ගහගෙන යන්න බෑ මේකේ. ඉතා නිහඬ රතයක්. අල්පේච්ඡ බවින් පිරුණු අල්පේච්ඡ ගුණය දරාගත්ත රතයක් තියෙනවා. ධම්මචක්කේහි සංයතෝ ඒ රතේ කරකෙවෙන්නේ දහං රෝධ වලින්. හිරි තස්ස අපාලම්බං ඒ රතේ වාඩි වෙන්න නම් පවට ලැජ්ජාවත් පවට බයක් තියෙන්න ඕනේ. සතස්ස පරිවාරණං ඒ රතේ ආරක්ෂා වෙන්නේ සිහිය කියන ආරක්ෂාවේ. ධම්මාහං සාරතින් බ්‍රූමි සම්මා දිට්ඨි පුරේ ජවං ඒ රතේ ඉස්සරහට අරගෙන යන රතේ ජවය. එහෙම නැත්නම් රතේ ඉදිරියට අරගෙන යන රත රියදුරා රතේ මෙහෙවෙන කෙනා විදිහට කියන්න පුළුවන් නේ. සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත ශ්‍රී සද්ධර්මයේ කියලයි. සම්මා දිට්ඨිය පෙරටු කරගෙන ශ්‍රී සද්ධර්මයේ තියෙනවනේ ඒ රතේට ජවයක් තියෙනවා. ඒ රතේ ඉස්සරහට යනවා. දහම් රෝධ වලින් කරකැවි ඒ රතය ඍජු මාර්ගයේ දිගේ අභය කියන දිශාවට නිවන කියන දිශාවට යනවා. යස්ස ඒතා දිසං යානං ඉත්‍යා පුරිසස්සවා දේව පුත්‍රේ ඔය જાති රතයක් තියෙනවා නම් ස්ත්‍රියකට හරි පුරුෂයෙකුට හරි සවේ ඒතේන යානේන නිබ්බානස්සේව සම්තිකේ එයා ඒ යානාවේ නැගි නිවන සමීපෙටම යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ දේව පුත්‍රයා මේ බණපදේ අහගෙන හිටියට පස්සේ ඒ දේව පුත්‍රයා ධර්මය අවබෝධ කළා. සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙලා සැනසille දෙව්ලොවටම ගියා. ඉතින් ඒ දෙව්ලොවට ඒ දේව පුත්‍රයා එදායින් පස්සේ ගොඩාක් වීරියෙන් ධර්ම මාර්ගයේම දියුණු කරන්න ඇති. අපිට අපේ ජීවිතේ සැනසille ඇවිද යාම පිණිස යන්නේ සරණක්. ඊතා දුර්ලභ ලෝකේ මුණ ගැහෙනවද? ඒ සරණ මුණ ගැහිච්ච මොහොතක් පින්වතුනි මේ මොහොත. මිනිස්සු විදිහට අපි මනුස්ස ලෝකෙට එනකොට බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, ශ්‍රාවක සංගරුවනේ සරණ අපට මුණ ගැහුණා. ඒ මුණ ගැහිච්ච මොහොතේ තෙරුවන් සරණේ පිහිට ලබාගෙන අපිටත් හැකියාව තියෙනවා. ඇවිද යන්නට සැනසille. අපේ බුදුරජාණන් වහන්සේ තාම වැඩ ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ තාම අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිහිට තාම අපිට තියෙනවා. ඒ නිසා අපි හැමදෙනාට සැනසුණු ජීවිතයක් උපදවා ගැනීම පිණිස රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණ ලබාගෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ පිහිට පිරිසන්න රැකවරණ සලස ගන්නට අපි කාටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ උපන්දිනය සමරන පින්වත් යසෝදහා විජේසිංහ දියණියට මේ උතුම් ධර්ම දානමේ පිනේ ආශිර්වාදය රත්නත්‍රයේ ආශිර්වාදය දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය සැලසී තමන්ගේ අනාගත ජීවිතයේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබේවා. රැකිරක්ෂා ආදියත් අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථක වේවා. යම් මේ
ජීවිතයට බාධා කරදර වෙත්නම් සියල්ල දුරු වේවා. ජීවිතයට යහපත සදන කලන මිතුරු ඇසුර තව තවත් ජීවිතයට මුණ ගැහේවා. පවිටන්ගේ ඇසුර බැහැර වේවා. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දියණියක් ලෙස සම්බුද්ධ ශාසනයේ පිහිට පිරිසරණ ලබන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මේ උතුම් වූ ධර්ම දානමය පින සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් ප්‍රධාන කොට සදෙව් ලෝකවාසී සියලු දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සියලු දෙවිවරුත් පින්වත් හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩිත්වා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවනටත් පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරු සිල් මෑණිවරු පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක දරුවන් පින් අනුමෝදන්ව මේ සම්බුදු සසුන තුළම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. පින්වත් යශෝදා විජේසිංහ දියණියගේ නමිනුත් පින්වත් නිල්මිනී විජේසිංහ මෑණියන් සහ සුදත් විජේසිංහ පියාණන්ගේ නමිනුත් ඒ පවුලේ සෑම සියලු දෙනා නමිනුත් මේ යන්ට යෙදුණු සියලු ඥාතීන් පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝ වශයෙන් සැපයටපත් වෙත්වා. අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උතුම් පින අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කළා වූ ඩුබායිහි වෙසෙන පින්වත් නිල්මිනී විජේසිංහ මෑණියන්ටත් පින්වත් සුදත් විජේසිංහ පියාණන්ටත් ඒ පවුලේ සියලු දෙනාටත් එක ලෙස අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ලා ධර්ම දානමේ පින සිද්ධ කළේ අද දවසේ උපන්දිනයේ යෙදුණු පින්වත් යශෝදා විජේසිංහ තමන්ගේ ආදරණීය දියණියට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන අදහසින් ඉතින් මේ ධර්ම දානමේ පිනේ ආශිර්වාදේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදේ පින් අනුමෝදන් වෙලා සතුටු වෙන දෙවියන්ගේ ආශිර්වාදේ ධර්ම දානය කරපු පින්වතුන්ලා සියලු දෙනාට සැලසිලා පින්වතුන්ලා ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර ආදිය සාර්ථක වේවා. පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය දියුණු වේවා. පෙනෙන නොපෙනෙන කරදර බාධා සියල්ල ජීවිතෙන් දුර වේවා. ඊතා සැනසෙල්ලීම තමන්ගේ ජීවිත ගත කරන්නට ලැබේවා. තව තවත් මෙබඳු උතුම් පින්කම් සිද්ධ කරගන්නට ලැබේවා. ගුණ දහම් දියුණු කරගන්නට ලැබේවා. ඒ උදෙසා කල්යාණ මිත්‍ර ආශ්‍රය පින්වතුන්ලට නොඅඩුවම සැලසේවා. සැනසුණු ජීවිත උපදව ගන්නට හැමදෙනා වාසනාවන්ත වේවා. අද ධර්ම දානය කරපු පින්වතුන්ලත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාත් පින්වතුන්ට නිරතුරුව දහම් පද ඇසීම පිණිස මේ වැඩසටහන් පින්වතුන්ලාට සමීප කරවන්න විශාල කැපකිරීමක් කරන ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලුම දෙනාට නිරතුරුව දහම් පද ශ්‍රවණය කරන මේ සදහැවතුන්ලා හැම දෙනාටත් ගෞතම සම්බුදු සසුන තුළම ධර්ම අවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.